තෙරුවන් සරණයි. මජ්ජේ සූත්‍රය අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ 186 වෙනි පිටුවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 21 වෙනි පොත. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝති සෝද සිම්බනි මජ්ජකා. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රූමි මහා පුරුෂෝති සෝද සිම්බනි මජ්ජකා. යමෙක් කොන් දෙක තේරුම්ගෙන ප්‍රඥාවෙන් මැද නොයලේද එයාට මම කියනවා මහා පුරුෂයයි කියලා. ඔහුයි මේ ලෝකේ මහුම්කාරිය ඉක්මවා ගියේ. යෝබන්තේ විදිත්වාන කියන්නේ උබ අන්ත විදිත්වාන අන්ත දෙකෙන් තේරුම් අරගෙන විදිත්වාන මජ්ජේ මන්තන විප්පති මැද නොයලේත තම්රුහි මහා පුරුෂෝ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොයලෙහිද අන්නෝහු මහා පුරුෂයායයි මම කියනවා. දැන් බුදුන් වහන්සේ මේ කියන්නේ අපි අර ඔබ අහසන් නැති මිට පෙර දේශනේ අපි හැම මොහොතේදීම මේ ගැන ඔබට පවසනවා. මේ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොයලෙනවා කියන කතාව. මේ සිත් දෙකක් අතරයි අන්ත දෙක තියෙන්නේ. අපි කතා කරන්නේ නිවන් මඟ. අපි සිත හැදෙන හැටි දැකලා සිතෙන් මිදුණු තැනයි නිවන් මඟ අපිට හමු වෙන්නේ. එහෙමනම් අපි මේ සිත තුලයි අපිට දුක ඇති වෙන්නේ. බුදුන් වහන්සේ ලොවට හෙළි කරන්නේ දේශනා කරන්නේ දුකෙන් මිදෙන මඟක්. එහෙමනම් අපි දුක හටගන්නේ ආකාරයේ දෙක දුක හට ගන්න ආකාරයේ දුටුවොත් අපිට පුළුවන් ඒ දුකෙන් මිදෙන්න. දැන් සිත හැදෙන හැටි දැක්කොත් ඒ සිතේ දුක හැදෙන හැටි අපිට පේනවා. සිතක් හැදුණු තැන දුකත් ඇති වෙනවා. දුකෙන් මිදෙන මඟ සිතෙන් අවබෝධ කර ගැනීමේ මඟයි. දැන් බුදුන් වහන්සේ ලොවට හෙළි කරන්නේ දුකින් මිදෙන මඟක්. අපේ සිත සත්‍යයක්ද? අපි එයයි දකින්න ඕනි. මේ ලෝකේ බුදුන් වහන්සේ ලොවට හෙළි කරන්නේ පරම සත්‍ය. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මායාවකට, මුලාවකට රැවටිලා. ඇත්තටම ඔබ ඉපදුණු දවසේ ඉඳලා එක දවසින් වයසට යන්නේ නැහැ. හැම මොහොතෙම ඔබේ භෞතික කයත් විපරිණාම වෙනවා. හැම ක්ෂණයකම දිරනවා. ඔබට පේනවද ඔබේ හැම ක්ෂණයක් පාසාම ඒ ටිකෙන් ටික ඒ අවසානයේ කරා යනවා. රැලි වැටිලා පොළොවට පස් වෙන තැනට යනකම් දකින්න පුළුවන්ද? ඔබට තරුණ වයසට එනකොට ඔබට එහෙම දෙයක් දැනෙන්නෙත් නැහැ. ඔබ සමහරලාට මරණකම් එහෙම දෙයක් ඔබට දැනෙන්නේ නැහැ. බොහෝ අය ඉන්නවා නොමරන ආසේ. කවදාවත් මැරෙන්නේ නැහැ වගේ හිතාගෙන ඉන්නවා. ඉතින් මේ ලෝකේ අපි ඒ ඇත්ත දකින්නේ නැහැ. අපේ ඇහැට පේන දේ ඇත්තද? අපිට ඇහැට පේනවද මේවා දිරනවා? එහෙමනම් හොඳයි. අපේ ඇහැට පේනවා නම් හැම මොහොතෙම වයසට යනවා, හැම මොහොතෙම දිරනවා, හැම දෙයක්ම අනිත්‍ය වෙනවා. එහෙනම් ඉතින් අපිට ඇත්තටම ඔච්චර ලෝභ දේශම එන්න විදියක් නැහැ. එහෙනම් අපි ඇත්ත දකිනවා. එහෙනම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ නිතරම දකිනවා. නමුත් අපිට ඒක පේන්නේ අපිට එදිනෙදා කටයුතු කරනකොට අපිට තියෙන හිස්තිරයි වගේ. මම මේ පුංචි කාලේ ඉඳන් හිටපු මම මේ ඉන්නවා කියලා දැනෙන්නේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මේ දැන් මේ මොහොතේ මේ එක සිතක් හට ගන්නවා, තව සිතක් උපදිනවා. ඒ සිතත් හටගෙන නිරුද්ධ වෙලා තව එකක් උපදිනවා. මේ සිත් පරම්පරාව අපිට පේන්නේ අපි ඒක යෝනිසෝ මනසිකාරයෙන් අපි නුවණක් සිහියත් පිටවල යම්කිසි විදියකට අපි සත්‍ය දකින හිතක් හදාගත්තොත් අපිට මේ සත්‍ය දකින්න පුළුවන්. එතකොට අපි ඇත්ත ලෝකෙක ජීවත් වෙනවා. අන්න ඔබ ඇත්ත ලෝකෙට එනවා. දැන් ඔබේ ඇත්ත ලෝකේ ජීවත් වෙනවා නම් ඔබට ගැටලුවක් එන්නේ නැහැ. කිසිම තැනක ඔබට කේන්ති යන්න හේතු නැහැ.
ඔබට මේ රැවටෙන්න හේතු නැහැ. අයි ඔබ ඇත්ත දකිනවා. මේ සිත දැන් ඉවරයි. ඒ සිතත් හටගෙන තියෙන්නේ මේ ඇත්තටම මායාවක්. ශුන්‍යයි. ඒ සිතත් මායාවක් කියන්නේ ඒක බොරුවක්. මේ සිතත් හටගත් සිතත් කිසිම හරයක් නැහැ. ඒවට වැඩිය රින් ගන්න සබ්බේ ධම්මානාලං අබිනිවෙස. ඒවට රින්ගලා දුක් විඳින්නේ නැහැ. ඒ සිතුවිලි හට ගන්න සිතට රින්ගලා දුකට වැටෙන්නේ නැහැ. ඒවා ගලව ගන්න බැරුව ඒවට ඇලිලා ඒව මැත්තේ නැහින්නේ. අපි සිය දෙවි නසා ගන්න මේ අය දකිනවා. ඔවුන්ට සිතෙන් ගැලවෙන්න බැරුව ජීවිතය හානි කරගන්නේ. අපි දකිනවා සමහර වෙලාවට එකම දෙයක් පස්සේ අඹාගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන්ම විනාශ වෙන අය. ඒකේ සිතුවිල්ලෙන් ගැලවෙන්න බැරුවයි ඔවුන් විනාශ වෙන්නේ. ධර්මයේ නැති තැන විනාශයක් තියෙන්නේ. අද බොහෝ දේවල් වලට විසඳුම තියෙන්නේ ධර්මයේ තුලයි. අපිට පේනවා අපි එදිනෙදා එකිනෙක කෙනාගේ ගැටලු ප්‍රශ්න දිහා බැලුවම ඔවුන්ට තියෙන්නේ ධර්මයේ නොදන්න ගැටලුවයි. ඇත්තටම ධර්මයේ දැනගන්න ඕනි හැමෝම. ඒ වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ධර්මයේ දැනගත්තොත් ඔබට කිසිදු ගැටලුවක් ඇති වෙන්න හේතු නැති වෙනවා. ඔබ හරි සුන්දර තැනකට සිත සකස් වෙනවා. ඔබට ඒ සිත ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔය දුකක්වත් පවතින්නේ නැති බව ඔබ දකිනවා. ඒ ෂණයේ මේ දුක හටගෙන නිරුද්ධ වෙනවා. ඊගාව ෂණේ අලුත් ඒ ෂණේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ෂණේ අර කලින් සිත මේ සිතට සම්බන්ධිකුත් නැහැ. ඒ සිත එතනින් හටගෙන නිරුද්ධ වෙලා මේ සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිතත් හරයක් නැති ශුන්‍යයි. පෙර මතකේ නිසා හටගන්නේ ඒ සිතත් අතීතයට අයිති. ඒ සංඥාව මායාවක්. ඒ සිත හටගෙන තියෙන්නේ ඇත්තක් නිසා නෙමෙයි. සිත හටගත්ත තැනම තියෙන මායාවක්. ඇත්තටම ස්ථිර කියන හැඟීමයි සිත තියෙන්නේ. ස්ථිර කිරීම තියෙන හැඟීම නිසා සිත තියෙන්නේ. ඒ නිසාම මරණයක් පෙන්නනවා. බයයි. ජීවත් වෙනවා කියන්නේ ආත්මය කියන්නේ ස්ථිර හැඟීම නිසා. සිතක් උපදින්නේ ස්ථිර හැඟීම නිසා. නාමයේ බාහිර දෙයට ගැට ගහලා ස්ථිරයි කියන දේ නිසානේ සිතක් තියෙන්නේ. ඒක ගැඹුරු කාරණයක්. ඒ කිව්වට තේරෙන්නේ නැහැ. ඇත්තටම මේකෙත් තියෙනවා සේලුම ධර්මයේ. ඇත්තටම ওই ස්ථිරත්වය තමයි සිතුවිල්ල හදන්නේ. නමුත් මරණයක් තියෙන්නේ ඒ සිතේමයි. එහෙම දෙයක් තියෙනවා කියලා බාහිරයට දීලා බයලන ගතිය තියෙනවා කියන්නේ ඔහු ඉන්නේ අන්ධකාරය අවිද්‍යාව තුල. මේ මජ්ජේ සූත්‍රයේ දෙය බැලුවාම බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා, මේ සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් අපි කලින් හැම මොහොතෙම අපි එකම උදාහරණ ටිකක් ගන්නවා. පොත දකින හිතද බිත්තිය දැක්කේ. බිත්තිය දැක්ක හිතද මල දැක්කේ. මල දැක්ක හිතද පුටුව දැක්කේ. පොත දැක්ක හිත පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. ඒ සිත නිරුද්ධ වුණු තැන බිත්තිය කියන සිත ඉපදුනා. බිත්තිය කියන සිතත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ සිතත් සම්පූර්ණයෙන්ම නැති වුණු තැනකයි මල කියන සිත හටගත්තේ. ඒ සිතත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. ඒ සිතත් නැති තැනකයි පුටුව කියන සිත හටගත්තේ. මෙන්න මේ සිත් පරම්පරාව පෙන්වන්න අපි ඔබට එකම උදාහරණ පෙන්වන්නේ. ඔබට එතකොට ඒක මතක හිටිනවා. අපි විවිධාකාර නම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ විදිහට ඔබට මතක හිටින එක එතකොට දැන් අපි කියන කාරණා එකකට එකක් ගැලපෙනවා. මේ හැම දේශනයක්ම එකකට එකක් සම්බන්ධයි. ඒ නිසායි මෙහෙම ඉදිරිපත් කරන්නේ. දැන් අපිට පෙන්වන්න ඕනුනේ මේ සිතයි හටගෙන මේ සිතත් අතීත සිතක් කියලා ඔබ දැන් දන්නවා. ඔබ දැන් දන්නවා පුරාණ බිදම්බික මේ පෙර මතකේ නිසා මේ සිත හටගන්නේ. පෙර මතකේ නිසා මේ සිත හටගන්නේ. ඒක අතීතයට අයිති. ඔබ දැන් දකිනවා ඊගාව සිතත් පෙර මතකයෙන් එන්නේ. දැන් නාමය කියන්නේ පෙර මතකයක්නේ. දැන් මේ පොත කියන එක අපිට පෙර මතකයෙන් ආවේ. එතකොට ඒක අතීතයට අයිති. එතකොට ඒ සිත අතීත සිතක්. දැන් මේ මොහොතට අයිතිත් නැහැ. ඒ කියන්නේ ඒක පරණ වෙලා. ඒක අපි ජීවත් වෙන්නේ හැමතිස්සෙම අතීතේමයි. අපිට වර්තමානයක් නැහැ. අපි ඉන්නේ අතීතෙමයි. අපි වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන එක සිහිනයක් දකිනවා. ඒකයි මායාක්ෂකාරී සිතක් කියන්නේ. නමුත් අපිට ඇත්තට මෙහෙම වර්තමානයක් හම්බෙන්නේ නැහැ කවදාවත්. අපි අතීතය තුලමයි ඉන්නේ. අපි අතීතයයි මේ විඳින්නේ. අපි අතීතේ භුක්ති විඳින්නේ. එතකොට මේ සිතත් එතකොට මේ මායාකාරී මේ සිත මේ සංඥාව මිරිගුවක් මේ සත්‍යයක් නෙමෙයි. මේ පොත කියන නාමේ සිත මේ නාමයේ දෙන්නේ සම්මුතියකි.
ඒක පෙර මතකයකින් දෙන්නේ. එහෙම දෙයක් බාහිර නැහැ. බාහිර හතර මහා භූත කිව්වත් ඒක අපි දැනට එහෙම කියමු. නමුත් එහෙම දෙයක්වත් නැහැ. ඔතන තියෙන හැඩතල. දැන් ඒවේ නම් නැහැ. නමුත් අපි මනෝවිඤ්ඤාණයෙන් කලින් දාපු නම් අපි ඒව තමයි මේ කියන්නේ. අපිට එන්නේ සිතට. රූපේ එනකොට නාමය එනවා. අපි ගිය දේශනේ පෙන්නුවා නාමය එන හැටි. රූපේ නාමي ගැටගෙන හැටි. ඒතර රූපේ අපිට කලින් අවස්ථාවකදී රූපේ නිතර ඒකත් එක්ක නාමය පෙන්ලා තමයි ওই දෙක එකතු වෙලා තියෙන්නේ සිත ඇතුලේ. එතකොට අපි ඒ නාමය එනකොට රූපේ එනවා. රූපේ එනකොට නාමය එනවා. එතකොට එහෙම ආවොත් තමයි අපිට දෙයක් හම්බ වෙන්නේ. එහෙම වුණොත් තමයි සිතක් උපදින්නේ. නමුත් දැන් ඇත්තටම මේක එහෙම දෙයක් නැති බව අවබෝධ වෙනවා යථාභූත ඥාණයෙන් දකින්නකොට. දැන් පොත කියලා දෙයක් නැති වෙනවා යථාභූත ඥාණයෙන් දකින්නකොට. ඇත්තටම ඇති පොතකුත් නැහැ. එහෙම දෙයක්වත් නැහැ. එතරම් ශුන්‍යයි. ඇයි ඒක සංඥාව කියන්නේ? ඒක ඇවිල්ලා මේ එහෙම දෙයක් බාහිර නැහැනේ. අපි සම්මුති නාමයෙන් අපේ සිත් වලින් පෙර මතකයෙන් අත් එකක් නේ අපි මෙතන පොත කිය මේ සිත එන්න හේතුව ඒකනේ. දැන් එතනත් එහෙම දෙයක් නැත්තම් ඒකත් බාහිරත් එහෙම දෙයක් නැත්තම් ශුන්‍ය නම් මේ සිතත් ශුන්‍යයි. නමුත් ඊගාව සිතත් ශුන්‍යයි. ඇයි ඒකත් එන්නේ පෙර මතකේ. ඒකත් ඒ පෙර මතකේ නිසා හටගත්ත සිත. ඒතරත් ඇත්තටම තියෙන්නේ ශුන්‍යයි. එතකොට දැන් මේ සිතත් නැති වෙලා ඊගාව සිතත් ඒ සිතත් නැතිල මේ සිතත් ශුන්‍යයි අර සිතත් ශුන්‍යයි. දැන් අවබෝධ සාමාන්‍යයෙන් මේ මෙහෙම බැලුවාම මේ මජ්ජේ සූත්‍රය දිහා බැලුවාම එතකොට කලින් සිත හටගෙන දැන් ඒ සිතත් හටගෙන ඒ සිතත් නිරුද්ධයි. ඊගාවට හටගන්නේ අනාගත සිත. දැන් මේ පොත දැක්කා ඊට පස්සේ බිත්තිය දැක්කා. මේ දැන් ඔබ සාමාන්‍ය ප්‍රායෝගික පැත්තයි අපි බලන්න ඕනේ. ප්‍රායෝගික පැත්තේදී ඔබට එන සිත් පරම්පරාව දකින්න ඕනේ. අපි දැන් මේ ගන්න ගොඩක් වෙලාවට රූපේ පහසුවට නමුත් ශබ්දෙත් එහෙමයි. දැන් කපුටාගේ ශබ්දයක් එනවා ඊට පස්සේ ආයි ඔබට පොත කියන ශබ්ද එන්න පුළුවන් රූපේ ඇහැට ඊට පස්සේ ආයි ශබ්ද රූපයක් එන්න පුළුවන් සමහර විට නිකන් මොකක් හරි වාහනයක් යන ශබ්දයක් එහෙම ඊට පස්සේ ආයි හුලගේ ශබ්දයක් එන්න පුළුවන්. ඒ ඔක්කොම සිත් පරම්පරා ශබ්දේ ගත්තත් දැන් කනකොට රස එනවා ඒත් එහෙමයි. ගන්ධයක් එනවා ඔබ දැන් ඒත් එහෙමයි සිතක්මයි. ඒ වගේම පහස අකුලඟ වදිනවා ඇඟේ ඇවිල්ලා ඒත් එහෙමයි සිතක්මයි. ඒ වගේම ඔබේ අත වදිනවා කොහේ හරි නැත්නම් කකුල වදිනවා පොළවේ ඇවිදිනකොට ඒත් සිතක්මයි. මේ සිතමයි දකින්න තියෙන්නේ. සිත දකින්නකොට සිද්ධ වෙන්නේ දැන් ඇවිදිනකොට එහෙම හොඳට ඔබට දැනෙනවා මේ සිත හැදෙන්නේ මේ විඥානේ. දැන් පොළව හැදෙන්නේ විඥානේ. ඒකත් එක සිතක්. එතකොට ආයේ කකුල හැදෙන්නෙත් විඥානේ. ඒකත් එක සිතක්. එතකොට පොළවට කකුල තියනවා කියන එකත් විඥාණයමයි තියෙන්නේ තද ගතියක් දැනෙන්නේ. ඒකත් සිතක්. දැන් මේ සිතත් මායාවක්. ඒකත් සත්‍යයක් නෙමෙයි. ඒකත් මේ සංඥාවට හටගෙන ඒකේනේ බාහිර දේවල් නෙමෙයි. මේ ඇතුලේ උපාදාය රූප කියන්නේ බාහිරට අයිතිව නෙමෙයි. උපාදාය කියන්නේ හිතින් හදාගන්න දේවල්. විඥානේ අපි දන්නේ අපේ හිතේ හැදෙන දේවල්. ඒක ඇවිල්ලා අපේම අතුලාන්තයේ විඳීම් හැදිනීම් දැනගෙන වේදනා සංඥා සංකාර ඔස්සේ හැදෙන්නේ. ඒතර අපිට දැනෙන එක අපේ හිතේ හැදෙන්නේ බාහිර එකක් නෙමෙයි. කෙනාට දැනෙන ඒවත් වෙනස් වෙනවා. එතකොට ඒ පැත්ත අපි දැන් බැලුවාම දැන් අපි පොළව තියලා දෙයකත් විඥානේ තියෙන. කකුල තියෙන එකත් විඥානේ තියෙන. එතකොට තද ගතියත් විඥානේ තියෙන. එතකොට අපි ඇවිදින්නේ අපි මේ ඔක්කොම ශුන්‍යයි. දැන් මේ විඥාණයට එන සේරම සත්‍යයක් නෙමෙයි. එතකොට අපි ඇවිදින්නේ හිස්. අපි ඇවිදින්නේ ඇත්තටම ශුන්‍යතාවයක් ඇතුලේ. අපි ඇවිදින්නේ පා වෙනවා වගේ. මේවා ටික දැන් නුවණින් දැක්කම යථාභූත ඥාණයෙන් දැක්කම ඌට පොළොවක් හම්බ වෙන්නේත් නැහැ, කකුලක් හම්බ වෙන්නේත් නැහැ, තදගතියක් කරන. ඌ ඇවිදින්නේ නිකන් මනෝලෝකයක වගේ. නිකන් ඊර්දියෙන් උඩ පා වෙනවා වගේ ඌට දැනෙන්නේ. ඇයි මේ යන්නේ? හිතින් හැදුණු පොළොවක, හිතින් හැදුණු කකුලක, හිතින් හැදුණු තදගතියක් ඔහුගේ හිතේමයි ඌ ඇවිදින්නේ. එළිය නෙමෙයි. එතකොට ඒකත් මායාවක් වෙවි ඔහු ඇවිදිනකොට උට දැනෙන්න ගත්තාම තමයි ශුන්‍යතාවය ඇතුලේ උට දැනෙන්න ගන්නවා. මෙනෙහි කරගෙන යනකොට ওই සක්මන් භාවනාව ඇතුලේ ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ කියන මොගරා සූත්‍රය දැක්කා වගේ. ශුන්‍යතෝ ලෝකෝ ලෝකෙම ශුන්‍ය. ඒකයි කියන්නේ බුදුන් වහන්සේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ ශුන්‍යතාව ප්‍රතිසංයුක්ත දේශනයක්. ශුන්‍යතාව ප්‍රතිසංයුක්ත දේශනයක් කොහොමද මේ තාලේ අල්ලල්ලා ගායනා කරන්නේ? එහෙම කරන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන්න නම් ධර්මයේ දේශනා කරන්න ඕනේ. ධර්මය නම් මිනිස්සුන්ට ධර්මය පැහැදිලි කරන්න ඕනේ. එතකොට මිනිස්සුන්ගේ සැබෑම දුක නැති වෙන්නේ සැබෑම සිත අවබෝධ වුණු දවසටයි. කවදාවත් ඝාතකීකේ හිටියට ඒ මිනිස්සුන්ගේ දුක නැති වෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඔය පාවෙවි මත් වෙවි අර අනිත් ආගම් වල බජන් කියනවා.
සමහර ආගම්වල සින්දු කියනවා මරණකම්ම, සමහර මරණකම්ම භජන් කියනවා. දැන් අද බෞද්ධයොත් ආගමක් විදියට මේ ගාථා කිය ඉන්නවා මරණකම්ම. ඒ ආගමක ස්වභාවය. ඉතින් ඒක ආගම්වල හැම ආගමකම මිනිස්සුන්ගේ මේ තියෙන මේකට සම්මිශ්‍රණය වෙලා සංස්කෘතිය තුළ ට්‍රැඩිෂනල් බුද්දිසම් කියලා ආගමක් ඇදලා තියෙනවා. නමුත් ඒක මේ නිවන් මඟ නෙමෙයි, ඒක ධර්මතාවය. ධර්මය කියන්නේ ලෝකයේ තියෙන පරම සත්‍ය. ලෝකේ පරම සත්‍ය කවදාවත් ආගමකට අයිති වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සියලු ආගම් වලට. ආගමක සංස්කෘතිය ශිෂ්ටාචාරයේ රැකිලා තියෙන්නේ ආගම නිසා. අපි ඒකට හිසනවනවා. අපි ඒක ආගම දකිනවා මේ සමාජ සංස්කෘතිය තුළ ඒක මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙනවා. උපැන්න සහතේට ආගමක් ඕනි. ඉතින් ඒ කටයුතු එහෙම ගියාවේ. ඒකට ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ධර්මය කියන්නේ ලෝකේ තියෙන එකම ධර්මයයි. හැමෝම හුස්ම ගන්නවා, හැමෝගෙම ඇඟේ ලේ තියෙනවා, හැමෝටම හිතක් තියෙනවා. එන හැමෝම නිවන් දකිනවා. එයයි පරම සත්‍යය. ඉතින් මේක හැම ආගමකම අපි දකිනවා අනගාരിക ධර්මපාලතුමා, ඕල්කට්තුමා, එතකොට ටිබෙට් ඇස්මහින්ද මේ විවිධාකාර ආගම් වල සමහරට අද දෙමළ අයත් අපි දකිනවා. අපි දකිනවා අද වෙන විදේශීය රටවල එක අය ධර්මය අවබෝධ කරනවා. ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙනවා. ඉතින් ඒකට ආගමක් ඇත්තටම අදාළ නැහැ. සමහරවිට අපි දකිනවා මේ ජාත්‍යන්තර මාධ්‍ය මුස්ලිම් සමහරට ගෙවල් වල ඉන්නේ කාන්තාවෝ පවා ධර්මයේ අහනවා. අහලා ඒ අයට ධර්මය අවබෝධ කරලා නැවත ඒ අය මුස්ලිම් විදියටම ආගම වෙනස් කරන්න යන්නේ නැහැ. ඉතින් සමහරවිට එයාට ලෝකයේ ඇත්ත තේරෙනවා. ඒගොල්ලෝ දුකෙන් මිදෙනවා. ඒගොල්ලෝ දුක අවබෝධ කරනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මේ පරම සත්‍ය අවබෝධ වෙනවා. ඔබටත් අවබෝධ වෙනවා. ඔබ දුකින් මිදෙනවා. මේක ප්‍රායෝගික දාමක්. මේක සාන්දිටිකයි, අකාලිකයි, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ කියන්නේ ඔබට මේ දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබට ඔබ සිත තුලින් යන්න තියෙන බුදුන් වහන්සේ තුන් ලෝකෙම පනවන්නේ බබයක් පමණ වූ ශරීරෙන්නේ. එහෙමනම් කාම භූමිය කොහෙද තියෙන්නේ? හිතේ. රූප භූමිය කොහෙද තියෙන්නේ? හිතේ. අරූප භූමිය කොහෙද තියෙන්නේ? හිතේ. තුන් ලෝකෙම කොහෙද තියෙන්නේ? හිතේ. දැන් තුන් ලෝකේ මොනවද තියෙන්නේ? අරූප ලෝක ඔබ දන්නවා. අරූප භූමිය දිහා බැලුවොත් ඔබ හොඳටම දන්නවා. ඔබ ඒවා ගොඩක් වෙලාවට ඔය ගොඩාක් අය ධර්මයේ කියලා දේශනා කරන්නේත් ඒව නිසාම ඒවා ගොඩාක් අයගේ දැනුමට ගෝචර වෙලා තියෙනවා. අරූප ලෝකයේ කියලා ගොඩාක් අය කතා කරන්නේ අරූප ධානවල තියෙන නම් ටික ආකාසඤ්ඤ ආයතනේ, විඥානං ආයතනේ, ආකින්ඤං ආයතනේ, නසඤ්ඤා නාසඤ්ඤා ආයතනේ. එතකොට රූප ලෝකය කියන්නේ රූප ලෝකය කිව්වහම එතන රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක අරූප ලෝකය කියලා කතා කරනවා. එතකොට අර අරූප ධාන ඒවා රූප ධාන විදිහට කතා කරනවා. ලෝක 16ක් පෙන්නනවා රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. ප්‍රථම ධාන විදිහට බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ. එතකොට දෙවෙනි ධානයේ විදිහට පරිත්තාභය, අපමානහභය, ආභස්සරේ. තුන්වෙනි ධ්‍යාන විදියට ගන්නවා පරිත්ත සුභේ, අපමාන සුභේ, සුඛේ නෙමෙයි මරණොත් ගිහලා උපදිනවා කියලා. වේහප්පලේ අසඤ්ඤ සංඤේ ගන්නවා චාතුර් ධ්‍යාන කියලා. එතකොට මේ රූපාවචර මේ ආවිලා මේ රූපාවචර ධ්‍යානවල දැන් ওই වේදේ ඉන්න අයට මේවා කිව්වේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ බෞද්ධයින්ට නෙමෙයි. බ්‍රාහ්මණයින්ට. එතකොට ඒගොල්ලෝ වේදේ තමයි හිටියේ. ඒගොල්ලෝ වේදේ තියෙන ඒවා දැනගෙන හිටියේ. වේදේ තියෙන ඒගොල්ලෝ බ්‍රහ්මල ගැන කතා කරේ. ඒගොල්ලොත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ වාද කරන්න යන්නේ නැහැ කිසිම වෙලාවක. බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කරනවා. එතකොට ඔවුන්ගේ තියෙන සමාජ සම්මුතියේ තියෙන වචන බුදුහාමුදුරුවෝ ඒවා කිසිම වෙලාවක ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේට. ඒගොල්ලෝ අහනවා ස්වාමීනි දැන් ඔහු ඉන්නේ ධ්‍යාන මට්ටමේ ප්‍රථම ධ්‍යාන. එහෙනම් ඔහු මිය ගියා නම් හොඳ තැනක ඉන්න ඕනේ. එසේ එහෙනම් කොහෙද ඉන්නේ කියලා හොම් බ්‍රහ්ම ඒගොල්ලෝ දන්නේ අර නම් ටික. ඉතින් ඒක අහනවා. එහෙමනම් ස්වාමීනි ඒගොල්ලෝ මහා බ්‍රහ්මයේ ඉපදුනාද? එසේ. එහෙමනම් ස්වාමීනි බ්‍රහ්ම පුරෝහිතේ එසේ. එහෙමනම් ස්වාමීනි බ්‍රහ්මපාල එසේ. උන්වහන්සේ ගැටෙන්න යන්නේ නැහැ. අයි මේ බ්‍රාහ්මණයෝ දන්නේ බ්‍රාහ්මණ නම්. ඕවට මොන නම් කවුරු කොහොමකත් ඒවා සම්මුති නම්. ඒවා ලෞකිකයි. ලෝකෝත්තර භූමියක් නෙමෙයි. එතකොට මේ ඒගොල්ලෝ බ්‍රාහ්මණයෝ භාවනා කරේ ඔය ඇවිල්ලා ආනාපාන ඔය ඇවිල්ලා ප්‍රාණායාම කියන්නේ හුස්ම දිහා බලන් ඉන්නවා. හුස්ම දිහා බලන් ඉන්නකොට මත් වෙනවා.
මත් වෙනකොට ඇත්තට මේගොල්ලන්ට අර යට තදාංග විදිහට අර යට වෙනවා. එතකොට අර කාමච්ඡන්ද කාමයේ කියන ඒවා ව්‍යාපාදේ ගැටෙන ඇලෙන ගැටෙන සිත යට යනවා. යට ගිහිල්ලා ඒගොල්ලෝ බ්‍රාහ්මණයෝ විදිහට ඒගොල්ලෝ මත් වෙනවා. මත් වෙලා ඒගොල්ලන්ට ප්‍රීති එනවා. ඔය ධ්‍යාන ටික එනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රത දෙවෙනි ධ්‍යාන එනවා. එතකොට අහනවා ඉතින් දෙවෙනි ධ්‍යාන මේක මොකද වේදේ උගන්වනවා ඒගොල්ලන්ට ඒගොල්ලෝ මරුණා මොන්තැන් වල උපදිනවා කියලා. ඉතින් ඒගොල්ලෝ අහනවා බුදුන් වහන්සේගෙන් ස්වාමීනි එහෙමනම් ඒගොල්ලෝ හොඳ තැන දින්නේ. ඔව් එසේ. ඊට පස්සේ අහනවා පරිත්තාභ්‍ය අපමානාභ්‍ය අපමා ආබස්සර දැන් මේ වේදේ තියෙන නම් ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලෝ මේ ත්‍රිවේදයේ අධ්‍යයනය කරොත් මේ නම් නේද මේ බුදුහාමුදුරුවෝ එහෙමම හරි නෑ හරි දාලා වගේ. ඉතින් මේවා ඇවිල්ලා මේ බ්‍රාහ්මණීන්ට ධර්මයේ දේශනා කරනකොට බ්‍රාහ්මණීන් අහන්නේ ඔවුන්ගේ දැනුම අනුවයි ප්‍රශ්න. ඉතින් ඒකෙදි සුගතියක් පෙන්වන්න ඕනේනේ. සුගතිය කොහොමත් එකයි. ඉතින් බුදුන් වහන්සේට ඌ කියන්නේ විතරයි තියෙන්නේ. ඉතින් තෘතීක ධ්‍යානයේ ඉන්නකොට ඒතනින් කවුරු හරි කෙනෙක් ඒ මිය යනකොට ඉතින් ඒ කෙනා ඇත්තටම සුකුම මේ විඥානේ සුකුම වෙනවා. විඥානේ සුකුම වෙනකොට විඥානයේ අපි කල්ුත් මෙම ඉදිරිපත් කරා විඥානේ සුකුම සත්‍ය සංඥාවට විඥානේ සුකුම වෙනවා. ඒ විඥානේ දැඩි ගොරෝසු සංඥාව සුකුම වීගෙන යනකොට උන් පාවෙන ස්වභාවයකටපත් වෙනවා. එතකොට තමයි මේවා පෙන්වන්නේ. මේවා වේදේ තුල ගොඩක් තියෙනවා. ඉතින් මේ වේදේ තමයි ඔය පෙන්වන්නේ. අත අසංඥ සංඥය කියන්නේත් වේදෙන් තේන එකක්නේ. ඒකත් ගන්නවා. ඉතින් අසංඥ සංඥය කියන්නේ හතරවෙනි ධ්‍යානෙ. ඉතින් වේහපල මේ දැන් මේවා තමයි ඇත්තටම කතා කරන්නේ මේ රූපාවචර ධ්‍යාන. රූපාවචර ධ්‍යාන වල රූප ලෝකේ මේ රූප ලෝකේ. දැන් රූප ලෝකේ තියෙන එළියේ කියලා දැන් මේ අපේ මේ එළියෙන් යන්න හදන්නේ. බුදුන් වහන්සේ බඹයක් පමණ වූ මේ ශරීරයෙන් තමයි ලෝකේ ගැන කතා කරන්නේ. දැන් මේක වැරදිට අල්ලගත්තොත් මොකද වෙන්නේ? සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ. දැන් මැරිලා එළියෙන් යන්නයි හදන්නේ. කොහොමද මේක තේරුම් කරන්නේ? දැන් මිනිස්සු ඉන්නේ කකුලක් දිව්‍ය ලෝකේ තියාගෙන කකුලක් නිවනේ තියාගෙන. කවදාවත් නිවන් දකින්න බෑනේ. නිවන් දකින්න නම් එක තැනකට එක සිතකින් එන්න ඕනේ. එහෙමනම් නිවනට යාකට කරන්නේ සත්‍ය අවබෝධ කරන්න ඕනේ. සත්‍ය අවබෝධ කරන කෙනෙක් විතරයි නිවන් දකින්නේ. කවදාවත් දෘෂ්ටියක් කෑල්ලක් තියාගෙන සත්‍ය අවබෝධ කරන්න බෑ. සියලු දෘෂ්ටීන් මිදුණු තැනයි සම්මාදිට්ඨිය හම්බ වෙන්නේ. එහෙනම් දිව්‍ය ලෝකේ යන කෑල්ලක් තියාගෙන තව පැත්තකින් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ සිතෙන් මිදෙන්න නම් ওই ලෝක ඔක්කොගෙම මිදෙන්න ඕනේ. එහෙනම් සිත ඇතුලේ ලෝක ටික දකින්න ඕනේ. සිත ඇතුලේ කවදාවත් ලෝක ටික දකින්න බැරි කෙනෙක්ට මේ නිවන ස්පර්ශ වෙන්නේ නැහැ. සිත ඇතුලෙන් ලෝක ටික දකින්න කෙනෙක් විතරයි නිවන් දකින්නේ. දැන් ඔබ දන්නවා අපි කලින් ඉදිරිපත් කළා මේ සිත දැකලා ඒ සිතත් දකින්නවා. එතකොට මේ සිත් දෙක අතර ශුන්‍යතාවයක් තියෙනවා. වර්තමාන සිතක් හමු වෙන්නේ නැහැ. ශුන්‍යතාවයක් තමයි හම්බ වෙන්නේ. මොකද ඒ සිතත් අතීතේ අර සිතත් අතීතේ මේ සංඥාත් පෙරමතකයෙන් අර සංඥාත් පෙරමතකයෙන් සංඥා පෙරමතකයෙන් කියන්නේ වර්තමාන මේ මොහොතක් කියලා එකක් නැහැ. එතන ශුන්‍යතාවයක් තියෙනවා. ශුන්‍ය වෙනවා. මේ හැම සිතක්ම මායාවක් වෙනවා. බොරුවක් වෙනවා. මේ හැම සිතක්ම මායාවක් වෙන හැටි තමයි අපි කලින් දේශන කීපයකම පෙන්වුවේ. විශේෂයෙන්ම ඔබ දකින්න ඇති ඔබට අසන්න ලැබෙන්නේ නැති බද්දේක රත්න සූත්‍රය. බද්දේක රත්න සූත්‍රයේ බුදුන් වහන්සේ ඒ සිත් පරම්පරාව යන හැටි තමයි පෙන්වන්නේ. මේ අතීතං නාත්ව ගම්මේය නප්පටික්කං කිය අනාගතං යදනීතං පහිනතං අපච්චන්ත අනාගතං. ගිහිල්ලා ඉවර අපඤ්ඤ අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා පච්චුප්පන්නංච යෝ ධම්ම තත්ත තත්‍ර විපස්සති අසං හීරං අසං කුප්පං තං විද්වා මනුබ්බුහි. වර්තමානයේ මේ මොහොතේ පච්චුප්පන්නංච යෝ ධම්ම මේ දැන් මේ මොහොත වර්තමානයේ තත්‍ර අත්‍ර විපස්සති. මේ පෙර සිත හටගත්තා නිරුද්ධ වුණා ඊගාව සිත හටගත්තා නිරුද්ධ වුණා මේක තත්‍ර අත්‍ර විපස්සති. මේක ඒ තැන නුවණින් විපස්සනාවෙන් දකින්න ඕනේ. පච්චු උප්පන්න ප්‍රත්‍ය උප්පන්න හටගෙන නැති වෙනවා. ඒ අපි කියව චතුප්පත් ඥානය කියලත් මේකමනේ. ඒක තමයි මේ දකින්න ඕනේ. ඊට පස්සේ අසං ඊරං අසං කුප්පං තං විද්වා මනුබ්‍රහි. මේ නුවණැත්තා ඒ දකින නුවණැත්තා නොසැලෙන සුළු විදර්ශනා වඩයි. මේ තමයි විදර්ශනාව. විදසුන් නුවණ කියන්නේ මේක. දැන් අපි ඔබට දැන් අපි ඇත්තටම මේ හැම දෙයක්ම ගලපලා පෙන්නන්න ඕනේ. බුදුන් වහන්සේ විපස්සනා භාවනාව පෙන්වන්නේ ඇත්තටම මේ සමතේ නෙමෙයි. දැන් සමතේ තියෙන ඔය හිත විසිරෙන්නේ නැති ඒවා ඇත්තටම ධර්මයට දැන් මේ සිත දකින්නයි අවශ්‍ය වෙන්නේ. සිත දකින්න තමයි මේ භාවනාව අවශ්‍ය වෙන්නේ. භාවනාවෙන් නිවන් දකින්නවා කියලා එකක් නැහැ. නිවන් දකින්න සිතින් මිදුණු තැන. ඇත්තටම නිවන ස්පර්ශ වෙන්නේ
ආශ්‍රවශය වෙන තැන තමන්ට මේක සිතකට දෙන්නේ නැහැ. ඥානයක සකස් කර ගන්න ඕනේ. දැනෙන ඥානයකට සකස් වෙන්නේ. එතනට යන්න ඇත්තටම මේක සියුම් කාරණාවක් තියෙනවා. දැන් ඒක එකපාරටම මේක මේ තේරෙන්නේ නැති නිසා තමයි අපි ටිකෙන් ටික කොටසින් කොටස ගන්නෙ. දැන් ඇත්තටම ඔබ භාවනාව දැන් නිවන නෙමෙයිනේ. දැන් භාවනාව මේකට පොඩි සාධකයක් වෙන්නේ. කෙනෙකුට භාවනා නොකරත් පුළුවන් මහා ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස මේ සිත දකින්න පුළුවන්. මේ සිත දකින්න පුළුවන්. දැන් ඇත්තටම මේක පටලවා ගන්න හොඳ නෑ. මේක හොඳින් දකින්න ඕනි තැනක්. මේ භාවනාව කියන කාරණාව මේ සිත දකින්නයි අවශ්‍ය වෙන්නේ කියන කාරණාව ඊටාම ගාම්භීර කාරණාවක්. මේ සිත දකින්න භාවනාව හේතු වෙනවා කියන තැන බුදුන් වහන්සේ මෙන්න මෙහෙම මේ බාලපඬිත සූත්‍රයේ සංයුත්ත නිකායේ 2 අපි මේක පස්සේ දවසකදී ඉදිරිපත් කරන වෙනවම සංයුත්ත නිකායේ 2 38 වෙනි පිටුවේ බුද්ධජන ත්‍රිපිටක 14 බැලුවොත් ඔබට පේනවා බාලපඬිත කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒකේ තියෙනවා මහණෙනි අවිද්‍යා නීවරණයෙන් වෙසුණු තණ්හාවෙන් බැඳුණු බාලයාට. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඒකෙන් නොදන්නකම කියන එක තියෙනකන් ඔහුට මේකේ සත්‍ය පේන්නේ නැහෙනි. ලෝකේ ඇත්ත දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔහු බාලයෙක්. අන්නේ බාලයාට මේ කයක් ලැබිලා තියෙනවා කියන අදහස තියෙනවා. එක් පැත්තකින් බාහිර අනිත් පැත්තෙන් සිතක් තියෙනවා, අනිත් පැත්තෙන් කයක් තියෙනවා, කයකුත් තියෙනවා, තමනුත් ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහේ සවිඥානික බාල මෙන්න මෙහෙම ඒ සූත්‍රය තුල එතකොට ඒ පෙන්නනවා. එතකොට මේ අපිට කියන්න ඕන උනේ මේ ඊතර පොඩ්ඩක් මේ වුණා බාලපඬිත සූත්‍රයේ පෙන්නන ඒ අවිද්‍යාව තියෙන තැන අපිට මේ සූත්‍ර දෙකේ කොටස අපි ඒක පස්සේ කතා කරමු. මෙන්න මෙතනට අපි ආවොත් දැන් මේ සිත දකිනවා, මේ සිතේ අත්ත දැකලා ඊගාව සිතත් එනවා, ඒ සිතත් අත්ත දකිනවා, මේ සිතත් එතකොට ඔබ දකිනවා ඒකත් සත්‍යයක් නෙමෙයි පෙරමතකයෙන් හටගත්තේ. එතකොට ඒ ඊගාව සිතත් සත්‍යයක් නෙමෙයි පෙරමතකයෙන් හටගන්නේ. අපි අර බද්දේක රත්න සූත්‍රයේ අපි අනිත් පැත්තට බැලුවොත් ඒකේ ඉතුරු වාක්‍ය ටික බැලුවොත් මේ කෙලස්තාවන වීරිය වඩන්නා අදම මේ දැන් මේකේ සිත දකින්න මහා වීරියක් ගන්නවා. ඒ කෙනා ඒ ගන්න උත්සාහ කරන එනේන සිත දකින්න දැකලා මිදෙන්න උත්සාහ කරනවා. ඉතින් අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුචේ නහි නෝ සංගරං තේන මහා සේනේන මච්චුතා. අදම කෙලස් තවන වීරිය වඩන්නා මරණය හෙට වේදයි නොදනිමි. ඒ නිසා අදම කෙලස් තවනවා මේ වීරිය ගන්නවා මේ මාර්ගයේ යන කෙනා. මාරසේනා සමග මිතුරු ගිවිසුම් නැහැ. ඒ මේ තියෙන බද්දේක සූත්‍රයේමයි මේ ටික. එවං විහාරින් ආතප්පින් අහෝරත්ත තමන්්ඤිතං තංචේ බද්දේක රත්න බිසන්තෝ ආචික්ක තේමුනි. මෙන්න මේ විහරණ ඇති මේ සිත දැකලා සිතින් මිදෙන අන්නේ කෙනා කෙලස් තවන වීරය ඇති ඒ දිවාරය වේසන පුජ්‍යල අන්න ඔහු මේ සිත දැකලා මේ සිතට ඇලෙන්නේ නැති විහරණයෙන් සිතින් මිදලා ඒ සිත දැකීමෙන් මිදෙන කෙනා ඒ පුජ්‍යල භාවයෙන් මිදලා ඒ ආර්ය හුදකලාවටපත් වෙනවා කියන එක ඔහු මේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණේ තමයි එතකොට එතන ඉස්මතු කරන්නේ. දැන් අපිට මේක අර අවශ්‍ය වුණේ ඔබට මේ සිත ඇතුලෙන් තුන් භූමිය පෙන්වන්න. එතකොට ඔය අවීභය අතප්පේ සුදස්සිය අකනිටාව කියන අපි මේ නාමයෙන් රූපයෙන් දෙකම මිදෙනවා කියන කාරණාව කතා කරා. මේ සිත ඇතුලෙන් එතකොට තුන් භූමිය දකිනවා නම් ඒකේන අරූප භූමිය සිත ඇතුලේ අරූප භූමිය දකිනවා. එතකොට අපිට තියෙන දැන් ඔබට ගලප ගන්න දෙයක් තියෙනවා වේදයේ තුල පැහැදිලි කරන කාරණා. වේදයේ තුල තමයි 31 ලෝක ධාතුවට මේ කියන රූපාවචර ලෝක 16ත් අරූපාවචර ලෝක 4ත් ඒ වගේම කාමාවචර ලෝක 11ක් පෙන්වන්නේ. එතකොට ඒක දැන් අත දකින්න ඕන අර ධ්‍යාන කතා කරන්නේ වේදයේ තුල. ඒක නිසා මේ වේදයත් එක්කලා ගාබ් එක පටලව ගන්න හොඳ නැහැ. ඔබ භාවනාව නිවනයි කියලා පටලව ගන්නත් හොඳ නැහැ. ඇත්තටම භාවනාව අවශ්‍යයි. භාවනාව අවසාන කොටසේදී භාවනාවේ අවශ්‍යතාවයක් අපිටත් දකිනවා. නමුත් නිවන් දකින්නේ භාවනාවෙන් නෙමෙයි.
භාවනාව මේ ඔබට දැනෙනවා මේ මාර්ගයේ යනකොට සිත දකින්න උත්සාහ කරනකොට විවේකයේ අවශ්‍ය වෙනවා. ඔබට දකින්න විවේකයේ ඕනි සිතට. සිත ඇතුලෙන් ඕනි කරනවා ඔබට සිහියක් නුවණක්. ඒතකොට සිත ඇතුලෙන් සතිය අවශ්‍ය වෙනවා. ඒතර ඔබට මේ මොහොතේ සිත දකින්න දැන් මොන කටයුත්ත කරත් අභ්‍යන්තරයෙන් ඔබ සිත දකින්න කෙනෙක් බවට සතිය පිහිටව ගන්න ඕනි. අන්න එතනට සිත දියුණු කර ගන්න ඕනි. ඉතින් එතන ඔබගේ සලස්මක් අවශ්‍ය වෙනවා. එතනට ඔබ හිත විසිරෙනවා නම් පොඩ්ඩක් ඔබගේ සතිය පිහිටවගෙන එක අරමුණකට හිත අරගෙන ඒ සති සමාධියක් ඇති කරගෙන එතනින් එන්නත් පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍යම නෑ කියන එක අපි පෙන්වන්නේ ඔබට. හැබැයි දර්ශන සමාපත්තිය සත්‍ය ඥානය තියෙන කෙනාට කෘත්‍ය ඥානයේ විදිහට භාවනාව ඒ පැත්ත දියුණු කරගෙන එන එකෙන් මේ සිතෙන් මිදෙන ගමන වෙනවා. අවසානයේ සිද්ධ වෙන්න ඕනි මොනවාද? සිතින් මිදෙන ගමන. සිතින් මිදෙන ගමන තමයි ඇත්තටම නිවන් මඟ. සිතින් අවබෝධ කරගන්න සිත සත්‍ය දකින්න සිත ඒ තැන එන අරමුණු ඒ දකිමින් ඒකට සත්‍ය දකිනකොට ඒ එකක්වත් ඇත්ත වෙන්නේ නැහැ. හැම සිතක්ම මායාවක්. විඥාන මායාවෙන් තමයි හැදෙන්නේ. එතකොට මේ හැම සිතකින්ම මිදෙනවා. එතකොට තුන් භූමියෙන්ම මිදෙනවා. දැන් කාම භූමිය දැන් ওই චාතුර්මහා රාජිතේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාරතේ පරිනිම්මිත වසවර්තී කියලා අපි ඔය කතා කරන සදෙව්ලව ගත්තත් මේක සිත ඇතුළෙමයි තියෙන්නේ. සිත ඇතුළෙන් මේ තුන් භූමිය පනවන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ ගයා ශීර්ෂයේ මේ සිත ඇතුළෙන්නේ දැකලා මිදෙන්නේ. එතකන් සිද්ධාර්ථනේ. සිද්ධාර්ථ බුද්ධත්වයේ ලබන්නේ සිතේ මේ සිත දැකලා ඒ සිත දැකලා සිත් පරම්පරාව දැකලා පරිචිත්ත විඥාන ඥානය ඇති කරනවා කියන්නේ මේ සිත් පරම්පරාව දකිනවා. පුබ්බේ නිවාසෝ ඥානෙ මේ සිත සිත් පරම්පරාව කඳ පෙළිවද දකිනවා. ඒ දකින්නකොට එකකවත් සත්‍යයක් දකින්නේ මායාවක් කියලා දකිනවා. මේ එකක හැම එකම ශුන්‍යයි කියලා දකිනවා. ශුන්‍යතෝ මොගරාජ කියන්නේ ඒකයි. ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ කියන්නේ මේ ලෝකේ හටගන්නේ මේ සේරම මේ හැම මොහොතක්ම සිතක්ම ශුන්‍යයි. ඒක දකිනවා. ඒක දකිනකොට ඒක එක සිතකටවත් ඇලෙන්නේ නැහැ. එතකොට මේ පුබ්බේනවාස ඥානය කියන්නේ සිත් පරම්පරාව දකිනක අපි කිව්වා මේක එතකොට දකිනවා. මේක මලෝන්ගේ ලෝකේ කියලා දකිනවා. සේරම අතීතයේ දේල දකිනවා. අතීතෙන් සිත හටගන්නේ කියලා දකිනවා. අතීත මතකයක් කියලා දකිනවා. අතීතය තුළ ජීවත් වෙන්නේ කියලා දකිනවා. මල ලෝකේ ජීවත් වෙනවා කියලා දකින්නේම. ඒතර අපි මේ හැම මොහොතේ පරිශීලනය කරන්නේ අතීතයත් එක්ක එන නාම. ඒ නාමත් එක්ක තමයි අපි මේ යන්නේ හැම මොහොතේම. ඒතකොට අපි ඉන්නේ චිත්ත ලෝකෙක. චිත්ත ලෝකෙක අපි හිතන අපි බාහිර ඒ වුණාට එහෙම දේවල් නැහැ. බාහිර තියෙන පොළොවට පස් වෙන හතර මහා භූත. ඒව නැහැ නාම ටික හිතින් අරගෙන ගැට ගාගෙන අපි විඳිනවා ලෝකයක්. අපි අර ගිය පාර කිව්වා ප්‍රායෝගික පැත්ත ටීවී එකේ දකින්න දේ ටීවී එකේ දකින්න තැන ඒතන ටීවී එකේ නැහැ. නමුත් මෙයා හිතනවා ආනේ අර දරුවා ඉන්නවානේ එයා ආර අපරාධෙනි කියලා. නමුත් ටීවී එකේ එහෙම නැහැ. රූප ටිකක් තියෙන්නේ. එතන සද්ද දැම්මේ නැත්තම් නාමය එන්නේ නැහැ. රාම්‍ය රූපේ ගැට ගහගෙන අපි හිතින් හදන කතාවක්. හදාගෙන බලන්න. ඇත්ත ලෝකෙත් අපි හිතින් කතාවක් හදාගෙන ඉන්නේ. ඇත්ත ලෝකෙත් අපි හිතින් හදනවා කතාවක්. මේ තියෙන්නේ මේක. මේ තියෙන්නේ මේක. මේ තියෙන්නේ මේක. මේක වටිනවා. මේක වටින්නේ නැහැ. ඔහොම දැන් හදා ගන්නවා. හදාගත්තා අපි ඒක ඇතුලේ මත් වෙනවා. මත් වෙලා අපි ඒකේ ජීවත් වෙනවා. දැන් කොහෙද ජීවත් වෙන්නේ? එළියේද? නෑ. හිතේ තියෙන චිත්තේන නියත ලෝකේ. දැන් කොහොමද නිවන් දකින්නේ? සිත ඇතුලේ ලෝකෙන් මිදෙන්න ඕනේ. දැන් එතකොට මේ තුන් ලෝකේ කොහෙද තියෙන්නේ? හිත ඇතුලේ තියෙන්නේ. දැන් මේ හරි බොළඳ කමට තේරෙන්නේ නැති කමට නිකන් අර අවිද්‍යාව තුලම ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් මේ බුදුන් වහන්සේ තුන් ලෝකේ දැන් ත්‍රිලෝකනාථ කියනවනේ. ඒතකොට දැන් ලෝක තුනම තියෙන්නේ හිත ඇතුලේ නා. හිත ඇතුලේ තමයි ලෝක වලින් මිදෙන්නේ. දැන් බාහිරින් කොහෙද ලෝකයකට යන්න හදන්නේ? ඇත්තටම කිසි කෙනෙකුට බාහිරින් ලෝකයකට යන්න බෑ. ඒකට හේතුව මරණ කොටත් ඔබට හිතක් පහළ වෙනවා. ඒක තියෙන්නේ හිතක, චිත්ත. එතකොට එහෙමනම් එතනත් යන්නේ සිතින්මයි. බාහිරින් නෙමෙයි. ඕක තමයි ඇත්ත. දැන් මේ කතාව ඇත්තටම ඉතිරි ටික අපි අතිශයින් සියුම්. ඒක අපි වෙනම කතා කරනවා. ඔබ දන්නවා අපි කතා කළා. ඒ විඥාන ධාතු කොහොමද සකස් වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ කියලා. නමුත් ඒක බාහිරින් යන්න කවදාවත් හිතලා බෑ. කවදාවත් මං දිව්‍ය ලෝක යනවා කියලා හිතලා එහෙම ලෝකයක් නෑ යන්න. එහෙනම් ඉතින් රොකට් හදලා ඔය විද්‍යාඥයෝ යන විදියට දිව්‍ය ලෝක විදගෙන යන්න ඕනේ. හම්බ වෙන්න ඕනේ. හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ලෝකෙ දෙයියෝ මැව්වනම් මැව්වද වුවොත් ඔය රොකට් වලින් ගිහලා හොයාගන්න ඕනේ. හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ කොරෝනා මුළු ලෝකෙම මරනකොට දෙයියෝ ඇවිල්ලා හොඳ කරන්න ඕනේ. හොඳ වෙන්නේත් නැහැ. ඇයි එහෙම දෙයක් ලෝකේ නැහැ. බාහිරෙන් කිසි දෙයක් මේක වෙන්නේ නැහැ. මේක ඔක්කොම තියෙන්නේ තමන්ගේ චිත්තයන නියති ලෝකේ ඒ පැත්තෙන් එන්න ඕනේ. නිවන් දකින්නේ සිතින්මයි.
ඔබ ජීවත් වෙන්නේ සිතින්මයි. මේ කතාව සම්පූර්ණයෙන්ම ගලප ගන්න ඕනි බුදුන් වහන්සේ මේක පවරන්නේ බඹයක් පමණ වූ ශරීරේ. මේ කතාව මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුළෙන්මයි දකින්න ඕනි. බාහිරට ගිය ගාම ඔබ යන්නේ වැරදි පාරක. ඔබ බාහිරේ කවුරු හරි මොන හරි බඩුවක් මුට්ටුවක් කැඩෙන එකට දුක් වෙනවා නම් අඬනවා නම් ඔබට නිවන් දකින්න බෑ. බාහිරේ නිවන් දකින්න බෑ. ඕක රෝහිත අත්‍රයට පවසනවා රෝහිත අත් බාහිරෙන් ලෝකේ කෙරවල හොයාගෙන යන්න හදනවා. ඒතර බුදුන් වහන්සේ කියනවා රෝහිත අත් බාහිරෙන් ලෝකේ කෙරවල හොයාගෙන යන්න බෑ. හිත ඇතුලෙන් දකින්න කියන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ මුළු විශ්වයේ කෙරවලට ගියත් මේ අඹ ගහේ කොළ තියෙන්නේ කොච්චරක්ද 5000ක්ද ඔය 5000ම බලන්න ඔබ එක අඹ කොළයයි බලන්න ඕනේ. ඒ කියන්නේ මුළු විශ්වයේ කෙරවලටම තියෙන ශක්තියක් ඔබගේ සිත ඇතුලේ තියෙන ශක්තියක්. ඔබ සිත ඇතුලේ තියෙන ඔන්න ඔය විඥාන ධාතුවේ ශක්තිය අවබෝධ කරොත් ඔබ මුළු විශ්වයේ තියෙන ශක්තියම අවබෝධ කරනවා. ඔන්න ඕකයි අත්ත කතාව. ඕකයි බාහිරින් බැරි මුකුත් කරන්න. බාහිරින් කරන්න බාහිරට යන්න පුළුවන් එහෙම බොළඳ මනසකට ඒක කරන්න බෑ. කෙරෙන්නේ නැහැ යන්නත් බෑ කෙරෙන්නෙත් නැහැ හැමදාම වෙන්නෙත් නැහැ. බෞද්ධයින් අසරණ වෙනවා. මොකද අනිත්‍ය ආගම වලින් ඔක්කොම පටලවගෙන එහෙම කතා කරන්නේ. ඔබ දන්නවා මේ බුදුදහම කොච්චර පරණද කියලා. ඔබ දන්නවා මේ බුදුදහමේ මූලය කොහෙද තියෙන්නේ කියලා. මේක කිසිම විදිහක විඥා මැජික් නැති ධර්මයක්. මේක සාන්දිටික ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක්. මේ මොහොතේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ නොවන දෙයක් බුදුදහමේ නැහැ. මේ මොහොතේ දැන් ප්‍රත්‍යක්ෂ දහමක් ඔබ අතේ තියාගෙන සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ කියාගෙන ඔබ බාහිරේ තව මොන හරි විඥා මැජික් හොය ඉන්නවනම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. ඔබ වෙනින් මොකක් හරි ඇත්ත පැටලිච්ච මොකක් හරි ආගමක් අලුතෙන් දැන් ආගම් ගොඩක් හදාගෙන යනවා එක එක්කෙනා පොත් ලියාගෙන අන්නෙන් එකකට නම දාගන්න. බෞද්ධයෙක් නම් ඔබ සියලු දෘෂ්ටි වලින් මිදෙන්න ඕනේ. ඔබ සම්මා දිට්ඨියට එන්න නම් සියලු දෘෂ්ටි වලින් මිදෙන්න ඕනේ. මේක ඇතුලේ දෘෂ්ටි නැහැ. මේක ඇතුලේ තියෙන ප්‍රත්‍යක්ෂතාවය. මේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ දැන් ඔබේ සිත සත්‍ය දැකලා ලෝකේ දැකලා සියල්ල අවබෝධ වෙලා මිදෙන්න ඕනේ. සාන්දිටික වෙන්න ඕනේ. මේක බුදුන් වහන්සේ කියනවා ඒව බලව එන්න. හැමෝම එන්න. අවිල්ලා මේ ධර්මය බලන්න. බලලා ඔබට ප්‍රත්‍යක්ෂ නැත්තම් ඔබ මේක ඉවත් වෙන්න. කාටවත් කියන්නේ මේක ආගම වැළඳ ගන්න කියලා. මේක ආගමක් මේක ඇවිල්ලා වැළඳ ගන්න කියලා කාටවත් කියන්නේ එහෙම කියන්නේ මේ ධර්මයේ කියන්නේ. මේ ධර්මතාවය අවබෝධ වුණොත් විතරයි කෙනෙක් ඉන්නේ. නැත්තම් ඒක කවුරුත් ඉන්නේ මේක හරිම සාධාරණයි. නැත්තම් තුවක්කු බටේ කට තියලා වැළඳ ගනින් අපේ ආගම නැත්තම් මරනවා කියලා සුද්ධ අර අපේ රටේ අර බෞද්ධයෝ මරුවා වගේ එහෙම කරන්නේ. එහෙම බුදුන් වහන්සේ කාටවත් කළා නැහැ. ඉතින් මේ ධර්මයේ සාන්දිටික තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ සිත ඇතුලේ සත්‍ය දැකලා බොරුවක් නෙමෙයි බොරු නෑ මේකේ විඥා මැජික් නෑ. එහෙම මුකුත් නැහැ මේකේ. මේකේ ස්පිරිතාලේ කෑල්ලයි අරහෙන් කෑල්ලයි ලඩ හඳින කෑල්ලයි ඒවයි ස්පිරිතාලේ කියන්නේ ඉවරයි. ඔකට ආගමක් ඕනේ නැහැ. මේක ධර්මයේ මේ ලෝකේ සත්‍ය පරම සත්‍ය බොරු කරන්න බෑ. මේ පරම සත්‍යයට එහෙම කාටවත් බෑ. එහෙම මේ නිකන් බොරු ටිකක් දාලා එහෙම කතා කරන්න බෑ. අනිත් එක ඔබත් හිතන්න එපා මේකේ මේ තියනවා කියලා එක මැජික්. මේකේ කොහෙවත් මැජික් නැහැ. මේක ප්‍රත්‍යක්ෂ දහමක්. තමන්ගේ සිත ඇතුළ සිත හැදෙන හැටි සිත විතරක් නෙමෙයි බුදුන් වහන්සේ මුළු ලෝක ධාතුව ගැනම කතා කරනවා. ඒ ලෝක ධාතුව ගැන කතා කරන ඒ සියල්ලම සිතට අවසානයේ සිත බැලුවමත් ඒකත් ඒ වගේම පේනවා. අපි මේ ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. අපි අද උත්සාහ කරේ ඔබට මේ සිත ඇතුළෙන්ම මේ කාරණා ටික දකින්න. අපි මේ ගොඩක් වෙලාවට මේ ප්‍රායෝගික පැත්ත ගොඩක් ඔබට පෙන්වන්න උත්සාහ කරන ඉඳා අපි මේ මජ්ජේ සූත්‍රය අපි අද ගත්තේ. ඒ නිසා මේ සිත් දෙකක් අතර තවත් හොඳට අපි බලන්න උත්සාහ කරන්න ඕනි. මෙන්න මේ ප්‍රායෝගික පැත්තෙන් අපි අර පොත දැකලා බිත්තිය දැකලා මල දැකලා පුටුව දැක්ක. මෙන්න මේ සිත් යනවානේ. මෙන්න මේ පැත්තට පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. ඇත්තටම මේ දේශනේ මෙතනින් එහාට අපි ප්‍රායෝගික පැත්තෙන් කතා කරනකොට පොඩ්ඩක් කාරණා වෙනස් වෙනවා. දැන් ලෝකේ සිහිනයක් කියන එක අවබෝධ කරගෙන මේ ඔබ මායාවක් මේ අපි ඉන්නේ අපි සාමාන්‍ය මේ කතා කරන මේ එළියේ තියෙන අපිට පේන දේවල් අපි සීන ලෝකේ හීනයක් දැක්කම අර හීනයෙන් පේනවනේ. ඒ වගේ ඇත්ත ලෝකෙත් හීනයක් වගේනේ. එකක්වත් එහෙම බාහිර නැහැ. එතකොට ඒක අන්නේ සිතින් ඒ සත්‍ය ලෝකේ සිහිනයක් කියන එක අවබෝධ කරගෙන සිතින් නිදහස් වෙන්න Tamanට යම්කිසි අභ්‍යන්තරයෙන් එන්න ඕනි.
අවශ්‍යතාවයක් වීරයක් එන්න ඕනි. දැන් මේ සිතුවිලි දකින මේ සිත දැකලා මේ ඊගාවට හට ගන්න සිත දැකලා මේ සිත් දෙක මේ සිතත් ශුන්‍යයි මේ සිතත් ශුන්‍යයි සත්‍යක් නෙමෙයි කියන දැකලා පෙරමතකයෙන් හටගන්නේ කියලා දැකලා මිදෙන්න මේ සිත දකින්න ඕනනේ. දැන් ඔබ සද්ධාව කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න එක. මේක හටගන්නේ සංඥාවට විතරක කළා මේක හටගන්නේ. එතකොට සම්මුති නාම හටගන්න හැටි. එතකොට රූපේ හැදෙන හැටි. රූපෙත් ඇවිල්ලා උපාදාය රූපයක්. හිතේම හැදෙන රූපයක්. ඒකත් බාහිරට අයිති නෑ. ඔබ හිතින් හදාගෙන ඉන්න රූපෙටයි උපාදාය රූපේ කියන්නේ. එතකොට දැන් මේ සත්‍ය දකිනකොට ඔබට දැන් දැනෙන්න ඕනි. එතකොට මේ සිහිනයක් කියන එක ඔබ ඇත්ත මේ දකින්න එකත් එතකොට බොරුවක් මායාවක් සිහිනයක් කියන එක මේ එළිය දකින්න. දැන් එළිය ඇත්තටම හරි අමාරුනේ කෙනෙකුට ඒක එහෙම දකින්න. එළිය දකින්න එක සිහිනයක් කියන එක මොකද අල්ලලා බලන්න පුළුවන්. ඒත් ඔබ ඇත්තටම ඔබ හිතන්න දැන් ඔබ යමක් අල්ලනවා කියලා ඔබ හිතන පුටු අල්ලනවා කියලා අතර දැනෙන්නේ තද ගතියක්. අතර දැනෙන්නේ නැහැනේ අර හැඩතල. දැන් ඒක දැනෙන්නේ ඇහැටනේ. දැන් ඇහැට දැනෙන්නේ අතර දැනෙන්නෙත් නැහැ. ඒතර මේ එකකට එකක් දැන් ඔබ දැක්කම පේන එක මොහොත එක සිතයි නම් හටගන්නේ ඇහැට රූපයක් නම්. එතකොට අතර දැනෙන තද ගතියක් නම් තට්ටු කරාම දැනෙන එක නම් කන්ට දැනෙන්නේ. එතකොට මේ ටික එකතු කරගෙන පුටුවක් හදලා තියෙන අපේ හිතේ මායාවෙන්. ඒකනේ මේක මායාවක් කියන්නේ. මේක මායා ලෝකයක අපි අතරමං වෙලා ඉන්නවා කියන්නේ. බාහිර ඇත්තටම කිසිම දෙයක් එහෙම නැහැනේ. ඒකනේ මේක ඇත්ත ලෝකයේ සීනයක් කියලා කියන්නේ. මෙන්න මේ සසරින් ගැලවෙන්න පුළුවන් මේ පටිසෝත විදිහට හිතපු කෙනෙකුට විතරයි. දැන් අනුසෝත කියන්නේ සෝතේ කියන්නේ ගඟ ගලනවා. සෝතේ කියන්නේ ගලනවා. එතකොට අනුසෝත කියන්නේ දැන් ඔහේ ගඟ ගලනවා වගේ ඔහේ ගඟට වෙන දණ්ඩක් ගාගෙන යනවා වගේ ඔබ ඔය දැන් ඔය සත්තු වගේ සතුත් එහෙම සත්තුන්ට ලෝකේ තියෙන විදිහේ ඔහේ ලෝකෙත් තියෙනවා අපිත් ඉන්නවා ඉඳලා මැරලා යනවා. ඒ විදිහට ඔබත් ඒ ලෝකෙත් තියෙනවා මාත් ඉන්නවා ඉඳලා මැරලා යනවා. ඔය විදිහට ඔය තමයි සෝත අනුසෝත යනවා. දැන් ලෝකේ ඇත්ත දකින්නවා කියන්නේ ලෝකේ සත්‍ය දකිනකොට ඒක ඇත්ත නෙමේ බොරුවක් කියලායි තේරෙන්නේ. ඒකයි මේක පටිසෝතගාමී කියන්නේ. ඒතකොට සසරින් ගැලවෙන්න ඕන නම් ඔබට පටිසෝත මෙන්න මේ ප්‍රතිපදාවට එන්න ඕනේ. සත්‍ය දකින්න ඕනේ. සත්‍ය දැකලා හැම එකක්ම ඇත්ත දකින්න ඕනේ. එනේන සිතේ ඇත්ත පෙන්වන්න ඕනේ. ඒක අර සද්ධාව ඇත්ත දකින්න ඕනේ. එතකොට ඒකට ඇත්ත දැනගන්න ඕනේ. ඒකයි සුතවතාර භාවයේ තියෙනවා. ඒතර සද්ධාව තියෙන කෙනාට එතකොට මේක දකින්න වීරියක් ඕනේ. ඒක දකින්න වීරිය ඒ කෙනා නිතරම ඒක සත්‍ය දකින්න එකයි සතිය කියන්නේ. සද්ධා වීරිය සති සමාධිය කියන්නේ ඒක ඌට ඒ ලෝකේ සත්‍ය වෙනවා. සත්‍ය ලෝකයට ඌ වෙනවා. අන්න සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. එතන ප්‍රඥාවෙන් තමයි ඔහුට මේ සියල්ල ප්‍රඥාව අවසානයේ මහා ප්‍රඥාවෙන් තමයි. ප්‍රඥාව තමයි ඔබට අවසානයේදී සියල්ලගෙම සිතේ ඇත්ත දකින්නවා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව වැඩෙනවා. එතකොට සද්ධා වීර සති සමාධි ප්‍රඥා ඒක බලයක් බවට පත් වෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙනවා. ඊට පස්සේ ඔබේ සිත ඔබ කරනවා නෙමෙයි ඔබට යථාර්ථය වෙන්නේ එනේන සිත ඉබේම පේන ගන්න. ඉබේම ඇත්ත පේන ගන්න. අන්න සද්ධා පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙනවා. දැන් ඔබ මේ පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම දකින්නේ ඔය සමතේ තුල වේදේ තුල තියෙනවා වගේ ඔබ හිතන සමතේ තුල තියෙනවා කියලා. භාවනා කරනකොටයි එන්නේ කියලා. දැන් ඔබ ඊට පස්සේ බොජ්ජංග දකිනවා. ඒකත් ඔබ හිතනවා භාවනා කරනකොට එන්නේ. අත් දෙක තියාගෙන පළඟ බැඳගෙන හුස්ම දිහා බලන් ඉන්නකොට මෙන්න මට පංච ඉන්ද්‍රිය ධර්ම එනවා. මෙන්න මට ඔන්න සද්ධාව, ඔන්න දැන් සතිය ආවා, ඔන්න දැන් වීරිය, සද්ධා වීරිය සති සමාධිය ඔන්න දැන් ආවා. ඕම තමයි ඔබ හිතන්නේ. ඕක ඇවිල්ලා සමතේ. ඕක නෙමෙයි විපස්සනාව තියෙන. විපස්සනාවෙත් තියෙනවා. සද්ධා වීරිය සති සමාධිය. ඒක ඇවිල්ලා අරක සමතේ වඩනකොට තියෙන එකක් නෙමෙයි. ඒක එතනට ගලපලා එහෙම පොත් ලිව්වට ඒක නෙමෙයි සත්‍ය. සත්‍ය නම් හිතින් මිදෙන්න ඕනේ. එහෙනම් ඔබ නිවන් දකින්න ඕනේ. එහෙම නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න නම් සත්‍ය දකින්න ඕනේ. දර්ශන සමාපත්තියෙන් එන්න ඕනේ. ඒකයි අපි පෙන්වුවේ ධම්ම සංගීකරණේ හිටම් පෙන්වුවේ. අපි ඒකයි පෙන්වුවේ සබ්බවස සූත්‍රයේ දර්ශනා සමාපත්තිය තියෙන කෙනා සෝවාන් වෙනවා. නැත්තම් සෝවාන් වෙන්නේ නැහැ. නිවන් මඟ නෙමෙයි. දැන් එතකොට අපි පෙන්වනවා බොජ්ජංග. බොජ්ජංග කියන්නේ සති, ධම්මවිජය, විරිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට මේ සිතට මේ සත්‍ය දකින්න එකයි සතිය. සති ධම්ම විජය කියන්නේ මේ සිතට ධම්ම විජය මේක පෙන්නනවා. දැන් මේ ධර්මෙ පෙන්නනවා. මෙතන සත්‍ය ධර්මතාවය පෙන්නනවා. සත්‍ය ධර්මතාවය එනේන සිතට පෙන්නනවා. එතකොට ඒක සතිය පිහිටවගෙන ඕනේ ඒක බලන්න.
මොකද ඒක සිහිනුවණින් බලන්න ඕනේ. සති ධම්මවිජේ විරිය. දැන් එක විරියක් එක කියන සති ධම්මවිජේ ප්‍රීති. ඒකම සිත දකින්නවා මිදිනවා. ඉතින් ඔහුට ඇත්තනම එතකොට සිතුවිලි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, රාග දේශ මොහ වලින් ඕව අඩු වෙලා ඔහුට ප්‍රීති ස්වභාවයක් එනවා. සද්ධා වීර දැන් මෙතන එන්නේ සති ධම්මවිජේ ප්‍රීති පස්සද්ධිය එනවා. එතකොට ඒවට ඔහුට සහැල්ලු සෝයක් දැනෙනවා. සද්ධා එතකොට මෙතනට එන්නේ සති ධම්මවිජය ප්‍රීති පස්සද්ධි සමාධිය උපදිනවා. එතකොට මේ සමාධිය ඇවිල්ලා අනිමිත්ත සමාධිය. අයි එනේන නිමිත්ත දකිමින් මිදිමින් යනවා කියන අනිමිත්ත සමාධිය. මේ විපස්සනා සමාධිය ලෝතුරු සමාධිය ලෝකෝත්තර සමාධිය මේ ලබන්නේ. අන්න සති ධම්මවිජය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා මෙතනට එනවා. ඉතින් මේ පැත්තෙන් තමයි එතකොට බොජ්ජංග වැඩෙනවා. උපේක්ඛාවෙන් තමයි ඇත්තටම බොජ්ජංගේ නිවන් මාර්ගට එන්නේ. මොකද එතනින් තමයි එතකොට අපි දකින්න අර විමෝචන චිත්තං කියන තැන ශුන්‍යතාවයට එනවා. මේ සිත් දෙක ඒ සිත ඇටගෙන මේ සිත නැති වෙනවා. මේක දකින්නකොට එයා එනවා ශුන්‍යතාවයට. එතකොට විමෝචන චිත්තං කියන තැනට එනවා. එතකොට සිතින් මිදෙනවා. නාමයෙන් මිදෙනවා, රූපයෙන් මිදෙනවා. එතකොට එයා එනවා නිබ්බිධාවට එනවා. කිසිම දෙයකට ඔහු යන්නේ නැහැ, රින්ගන්නේ නැහැ සිතුවිලි වලට. අන්න විරාගයට එනවා. විරාගය කියන්නේ මේ නොයල්ම. නොයල්ම කියන්නේ එතකොට ඇලෙන්නේ නැහැ. එතකොට ඒත් සිතුවිලි වලට ඇලෙන්නේ නැහැ. සිතුවිලි වලින් මිදි යන්නේ. එතකොට නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති අන්නේ කෙනා නිරෝධයට එනවා. ඒ සිතෙන් මිදෙනවා. අන්න ඒ කෙනාගේ ඒ අපි කිව්ව ආසවක්කා ඥානය කියන තැන මේ සිතෙන් හටගෙන මිදෙන තැන ඒ සිතෙන් හටගෙන මිදෙන තැන අවසානයේදී ඒ සිත් වලින් මිදෙන තැන ශුන්්‍යතාවයේ තුල ඒ ශුන්්‍යතාවයේ තුල ඔහුට දැනෙනවා ටිකින් ටික දැන් රාග දේශ මෝහ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ වෛරය ඊර්ෂියාව ක්‍රෝධය සියල්ල තුනී වෙලා යනවා ඒ කෙනාගේ සිත සුකුම වේගෙන යනවා අර පොට්ටපාදර කියපු තැන බලනවා නම් එහෙම සිත සහැල්ලු වේගෙන යනවා අන්න ඒ කෙනාගේ සිත නැවත හිතක් සකස් වෙන්න එපා දැන් පේන්න දැන් මේව බලන්න හිතක් සකස් වෙන්න එපා දැන් මේ සිත පේනවා ඒ සිත පේනවා අර සිත පේනවා ඒක සිතක්වත් ඔහුට ලොකුවට ඝනට දැනෙන්නේ නැහැ අර ස්කන්ධය නිසා මෙහෙම හැඩතල එනවා යනවා වගේ දෙයක් තමයි වෙන්නේ ඒවා එකක්වත් ඔහුට හරයක් නැති වෙනවා වටිනාකමක් නැති වෙනවා අන්න එතන තමයි ඒ පටිනිස්සග්ගානුපස්සනාව තියෙන්නේ අන්න එතන නැවත සකස් නොවන බව දකින්නේ අර ආසව අනුසය දකින ඥානයේ ඒක තමයි ආසවක්ඛ්‍යා ඥාණයෙන් තමයි ඇත්තටම නිවන් දකින්නේ අපිට ඒක ඔබට පවසන්න අවශ්‍යතාවය තිබුණා ඉතින් මේවා ඉදිරිපත් කරනකොට සුළුසුළු අත්හැරදී තියෙනවා අපි වාචිකයේ ඉදිරිපත් කරන භාෂාව තුළ අසරණ වෙනවා අපි සමානලට ඉදිරිපත් කරන්න යනකොට හිර වෙනවා එතකොට ඒ කියන්නේ යනකොට බුද්ධ වචනේ අපි පෙන්වන්න ඕනි එතකොට ඒවත් එක්කත් අපි මෙතන අපහසු වෙනවා නමුත් ඇත්තටම අපි මේ කියන කාරණාව මූලික හරය බැලුවොත් නිවැරදිවටම නිවැරදි අපි දන්නවා මේක අපි මොන එක විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ කියන්න උත්සාහ කරත් මේ එකම දේ තමයි කියන්නේ ශුන්‍යතාවය මේ මහා ශුන්‍යතාවය ගැන අපි කතා කරන්නේ. හැබැයි මේ ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි. ශුන්‍යතාවය කියන්නේ අර හිස් දෙකෙන් මිදුණු තැන එන බුද්ධක්ෂණයේ තියෙන තැන අපිට ශුන්‍යතාවය හම්බ වෙනවා. ඒ ශුන්‍යතාවයේ තියෙන තැන ඇත්තටම මෙතන කාම භූමියේ රූප භූමියෙන් මිදිලා තියෙන්නේ. එතකොට ඒකේ තැන නාමයෙන් රූපයෙන් මිදිලා තියෙන්නේ. එතකොට සිතුවිලි වලට එතන මිදි යන ශුන්‍යතාවයේ අවබෝධය තුලින් තමයි එන්නේ. මේ සිත දැක්කා ඒ සිතෙන් මිදුණා ඒ සිත දැක්කා ඒ සිතෙන් මිදුණා එතකොට මේ සිත හැම සිතක්ම එනේන සිතම මිදෙනකොට මෙයාට ලෝකේ ඇත්තටම වටිනාකමක් නැහැ මේ හිතත් බොරුවක් කියලා එයා දකිනවා එහෙම දෙයක්වත් නැති බව දකිනවා සිතත් බොරුවක් මායාවක් කියලා දකිනවා ඒ එතකොට සිතක් නැහැ දැන් ඇත්තට මේ කෙනා ඉන්නේ ශුන්‍යයි ශුන්‍යතාවය තුල ඉන්නේ ඒ කෙනා ඒක තමයි මෙතන මනුස්ස ස්වභාවය ආත්මීය ස්වභාවය නැහැ එතකොට ආත්මීය ස්වභාවය ගිලිහෙනවා මේ ශුන්‍යතාවය තුල අන්නේ කෙනාට තමයි හම්බ වෙන්නේ මේ අපි කතා කරනවා මේ ගැන මේ සුද්ධාත්මය කියන එක හම්බ වෙන්නේ. ඉතින් මේ කෙනා නාම රූප දෙකෙන් මිදුණු කෙනා තමයි අනාගාමී මට්ටම අනාගාමී භූමියෙන් මිදෙනකොට මේ අවිද්‍යාව කියන තැන අර කෙලෙස්යේ තියෙනකන් තියෙනවා. අර මාන්නය තියෙනකන් තියෙනවා. ඒ මාන්නය අවිද්‍යාව ආත්මතන ඔක්කොම එකම වචන ස්වභාවයක් කියන්නේ. නමුත් එතන තියෙන්නේ මේ අර එයාට දැනෙනවා මේ සිත හට ගන්නකොට සිතමනේ දැන් මෙතන වෙන පුජ්‍යල කතාවක් නැහැ. සිත තියනවා කියන්නේ එතන ඇලෙනවා කියන්නේ අන්න එතනයි ආත්මය තියෙන්නේ. සිත තමයි මේ ප්‍රතිබිම්බය වෙන්නේ ආත්මයක් තියනවද නැද්ද කියන එකට. ඒතකොට සිතට ඇලෙන තැන තමයි එතකොට ආත්මය තියෙන්නේ. දැන් සිත කිය දැන් මෙතන ශරීරය ඇතුලේ කතාවක් නැහැ. ශරීරය ඇතුලේ කතාවකුත් නැහැ, එළිය කතාවකුත් නැහැ, හටගෙන නිරුද්ධ වෙන චිත්ත කතාවක් තියෙන්නේ.
දැන් ඒක තුලත් මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඒක තුල තමයි එතකොට මේකේන මේ සිත ඔහුට දැනෙනවා. දැන් මේ සිත හට ගන්නවා නැති වෙනවා දැන්. ඒවට එකකටවත් රින්ගන්න නැතුව ඇලෙන්නේ නැතුව සබ්බේ ධම්මනාලං අබිනිවේසා කියන විදිහට ඒ සිතුවිලි එනවා යනවා විතර ඒවට එකකට රින්ගන්න නැතුව ඉන්න තැන තමයි ශුන්‍යතාවයේ තියෙන්නේ. ඒ ශුන්‍යතාවයේ ඇත්තටම මේ සතර ඉරියව්වෙම මේ ශුන්‍යතාවයේ ඔබ එදිනෙදා කටයුතු කරනකොට ශුන්‍යතාවයේ තියෙනවා. මේ ශුන්‍යතාව පරයන්කේ වාඩි වෙලා ඉන්න එකක් නෙමෙයි. දැන් ඇත්තටම අපිට ධර්මයේ පෙන්වන්න පුළුවන් ඕනම කෙනෙක්ගේ ධර්මයේ තියෙන විදිය. ඒ කියන්නේ ඒ කෙනා හැසිරෙනකොට, ඒ කෙනා විදිනකොට, ඒ කෙනාට මේ ධර්මයත් එක්ක යන කෙනෙක්ගේ සිත පේනවා. ඒ කෙනා සිත දකිනවා. ඒ කෙනා මිදි ඒ කෙනා හැම සිතකම මිදි තමයි දිනෙදා කටයුතු කරන්නේ. ඒ කෙනා ඉන්නේ මේ නිවන් මඟ. ඔස්සග්ග පරිණාම නිවනට යමුණක් කොට. ඒ කෙනා හතර ඉරියව්වෙම ඉන්නේ. ඒ කෙනාව නවත්තන්න බෑ කාටවත්. ඒ කෙනා මොන හරි වැඩක් කරන්න ගියත්, අතු ගන්න ගියත්, මොන හරි ගෙදර වැඩක් කරන්න ගියත්, වෘත්තියක් කරන්න ගියත්, රැකියාවක් කරන්න ගියත් මොන කටයුත්ත කරත් ඉන්නේ හිත දකිමින් මිදිමි. ඒ කෙනා කොයි වෙලාවෙ හරි සුද්ධාත්මේ බවටයිපත් වෙන්නේ. ඒ කෙනා මේ මනුස්ස ස්වභාවයේ මනුස්ස ශරීරයෙන් මිදිලා ඉන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන වටිනාම දේ. ඒක තමයි මේ අත්‍තරම මනුස්ස ශරීරයේ තුල දෙවි කෙනෙක් ඉන්නවා. මනුස්ස ශරීරය තුල බ්‍රහ්මෙක් ඉන්නවා. ඔබ දන්නවනේ ගටිකාර බ්‍රහ්මයා කියන්නේ මිනිස්සෙක්. මේ දෙවි කෙනෙක් නෙමෙයි, බ්‍රහ්මෙක් නෙමෙයි, මිනිස්සෙක්. ඒ වුණාට එයාගේ ඇතුළාන්තයේ ඔහු නාමයෙන් රූපයෙන් මිදලා බ්‍රහ්මෙක්. ඒ කියන්නේ බ්‍රහ්ම මේ ඇවිල්ලා දෙවියන් ඉන්නෙත් මෙතනම තමයි. ඒ කියන්නේ මේ ශරීරය ඇතුලේ මේ නාම රූප වලින් මේ සුකුම වීගෙන මෙතන ඉන්න තැන දිව්‍ය ස්වභාවය තියෙනවා, බ්‍රහ්ම ස්වභාවය තියෙනවා, සුද්ධ ස්වභාවය තියෙනවා, ප්‍රභාස්වර සිත තියෙනවා නම් සුද්ධාත්මය තියෙනවා. රහතන් වහන්සේ මැරිලා නැහැ. රහතන් වහන්සේ ජීවත් වෙනවා. එතකොට රහතන් වහන්සේ ජීවත් වෙන්නේ එදිනෙදා කටයුතු කරන බෞද්ධ හිතය බෞද්ධ සුඛය කියලා බුදුන් වහන්සේ කිව්වනේ රහත් භාවයෙන් පස්සෙත්. එතකොට ඒ රහතන් වහන්සේලා කටයුතු කරන්නේ ශරීරය තුල. එතකොට ශරීරයේ ඇතුලේ ස්වභාවය මිනිස්සෙක්ද නැහැනේ. රහතන් වහන්සේගේ ඇතුලේ මිනිස්සෙක් ඉන්නවද නැහැනේ. එතකොට එයා මැරිලාද නැහැනේ. දැන් ඔබට පේනවද තුන් භූමිය තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුලේමයි. දැන් පේනවද ඔබට දිව්‍ය ලෝකෙත් තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුලේ, බ්‍රහ්ම ලෝකෙත් තියෙන්නේ බඹයක් පමණ වූ ශරීරය ඇතුලේ, මේ තියෙන අනාගාමී භූමියේ අරූපේ භූමියේ තියෙන්නේ ඒ කියන්නේ සියල්ලෙන් මිදුණු තැන තියෙන රහත් භාවෙත් මේ බඹයක් පමණ වූ ශරීරයමයි. ඇතුලේ මේ සිතින් මිදුණු තැන. මේ සිතෙන් මිදෙන කතාව තුලයි මේ සියල්ල හම්බ වෙන්නේ. මේ නිවන් මාර්ග කතා කරන්නේ. නිවන් මාර්ග යන්නේ මැරිලා නෙමෙයි. රහත් වෙන්නේ මැරිලා නෙමෙයි. මේ දැන් ඔබට පේනවාද බෞද්ධයාට දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් නිවනක් තියෙන්නේ බඹයක් පමණ වූ ශරීරය තුලින්ම කියලා. ඒක ඇතුළෙමයි තියෙන්නේ. තුන් භූමියේ තියෙන ඕකද ලෝක විදු ඔතනින් එන්නේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය දුන්නා ලෝක භූමිය වෙන්නේත් ඕකයි. අපිට ඔබට පෙන්වන්න ඕනෙත් ওই කාරණේමයි. ඇත්තටම සමාජයේ අද කකුලක් දිව්‍ය ලෝකෙට දාලා එළියෙන් යන්න අපේ සමහරලාට අපේ මිනිස්සු ඉන්න අසරණ වෙලා අනිත් පැත්තෙන් නිවන හිතනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. දන්නේ නැතිකම තමයි ඔය තියෙන්නේ. එක කකුලක් තව පැත්තක, එක කකුලක් තව පැත්තක ඒ කවදාවත් වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා ඇත්තටම ආගම පටලව ගන්න එපා. මේ එකක්වත් පටලව ගන්න එපා. ඔබ සත්‍ය හොයන්න. ඔබ සත්‍ය ධර්මය හොයන්න. ඔබ සත්‍යවාදීෙක් වෙන්න. එතකොට ඔබට ධර්මය හම්බ වෙනවා. ධර්මයේ සාන්දිටිකයි, අකාලිකයි, ඒහිපස්සිකෝ, ඕපනායකෝ ඔබටම දකින්න ලැබෙනවා. ඔබටම පුළුවන් නිවන් දකින්න. ඇත්තටම මේ දැන් නිවන ඉස්මතු වෙලා තියෙන්නේ. අපි දැන් මෙහෙම කතා කරනවා කියන්නේ දැන් නිවන ඉස්මතු වෙන යුගයක ඔබ ඉන්නේ. ඔබට මේ වදන් ටික ඇහෙනවා නම් ඔබට තියෙන්නේ දැන් ප්‍රතිපදා පුරන්න විතරයි. ඔබට දැන් සත්‍ය ඥානය ඔබට දැනෙනවා නම් ඔබ මේ සිත දකිනවා නම් ඊගාව සිත දකිනවා නම් එනේන සිත දකිනවා නම් මිදෙනවා නම් ඔබ නිවන් දකිනවා. ඔබ මේ මොහොතේම නිවනටපත් වෙන්න හේතු තියෙනවා. ඇත්තටම අපි ප්‍රායෝගික පැත්තෙන් කතා කරන්න ඕන අපිට මේ සමාජය තුළ තියෙන මෙන්න මේ ගොඩාක් අය ඉදිරිපත් කරන කාරණාවක් තියෙනවා මේ සිත ඇතුලෙන් තුන් ලෝකේ මේ පෙන්වන එක. ඒක ඇත්තටම ගොඩාක් වැදගත් වෙලා තියෙනවා සමාජයට. සමාජයට ගොඩාක් ඒක අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඔබත් ඇත්තටම මේකට සිත යොමු කරන්න, සිත යොමු කළා තම
අතුලාන්තයෙන් දකින්න තුන් භූමිය අතුලාන්තයෙන් දැකලා තුන් භූමිය දකිමින් මිදිමින් යන ගමනක් යන්නේ. අතරම ඔබට සුගති පරායන වෙනවා. දුකෙන් මිදෙනවා. සසර දුකකට වැටෙන්න හේතු නැහැ. එහෙමනම් අපි ප්‍රායෝගික පැත්ත ගැන කතා කරමු. අපි ඉදිරියට ගොඩක් ප්‍රායෝගික පැත්ත ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මජ්ජේ සූත්‍රය තුල අපි ඉදිරිපත් කරන කාරණා තුලින් ඔබ හඳුනා ගන්න මේ සිත් දෙකක් අතර මෙන්න මේ කියන ශුන්‍යතාවයේ වගේම ඒ වගේම එක සිතක්වත් ඇත්තටම සත්‍ය නෙමෙයි මායාවක්මයි. සිත සත්‍යයක් නොවන තැන තියෙන ශුන්‍යතාවයයි. අතරම සිතේ හටගන්න උපාදාය රූපය කියන්නේ බාහිර දෙයක් නෙමෙයි. ඒක සිත හටගන්න රූපයක්. ඒතකොට අපි ඉස්සරහට ඇවිල්ලා කෙනෙක් බැන්නත් ඒ කෙනා අපේ හිතේ අදාගෙන උපාදාය රූපයක් තමයි තියෙන්නේ. බාහිර නෙමෙයි. එතකොට අපි අපේ හිතේ ඉන්න කෙනාටයි අපි බනින්නේ. අපි හිතේ හදාගෙන අපේ හිතේ ඉන්න පුතාටයි අපි සලකන්නේ. අපි අපේ හිතේ ඉන්න දුවටයි අපි සලකන්නේ. අපි හැමතිස්සෙම අපේ හිතෙන් පිට යන්නේ නැහැ. අපි අපේ හිතේ ඉන්න දේවල් තමයි අපි අපේ හිතේ ඇතුලේ හදාගන්නේ උපාදාය රූපයක් තමයි අපි ඇත්තටම පරිහරණය කරන්නේ. ඒකයි අපි හැමතිස්සෙම ප්‍රතිබිම්බයක් අපේ අප්‍රසාදය හරහා එන්නේ. ඒක සත්‍යකුත් නෙමෙයි. ඒක විඥාන මායාව. එතකොට ඒක සංඥාවෙන් අපෙන්නන්නේ මිරිඟුවක් හැමතිස්සෙම. ඔබ ඒක දකිනවා. එතකොට ඒක නාමයෙන් ගැට ගහලා ගන්න පෙරමතකයෙන් ගන්නෙ. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන තැනින් එන්නේ. වේදනා කියන්නේ ওই විඳින්න ඇඩතලේ. සංඥා කියන්නේ හඳුනා ගන්නවා පෙරමතකයෙන්. හඳුනා ගන්න ක්‍රියාවලිය සංඛාර චේතනා බලන එක සකස් කරලා. ඉතින් විඥානය කියන්නේ සිතක් සකස් වෙන්නේ ඔන්න ඔහොමයි. ඉතින් ඒ දැනගන්නවා ඊට පස්සේ මේක පොත කියලා. හැබැයි මේ පොත කියලා ගන්න එක ඔබේ සිත ඇතුලේ හදාගත්ත රූපයක්. ඒකයි උපාදාය රූපයක් කියන්නේ. ඒක බාහිර රූපේ නෙමෙයි. අපි බාහිරේ තියනවා කියලා ඒක හිතාගන්න එකයි පංච උපාදාන කරගන්නවා කියන්නේ. ඒ උපාදාන කරගත්තොත් දෙයක් තියෙනවා. එහෙනම් පොත කරනොත් දුක හිතෙනවා. නැත්නම් පොත පූජා කරලා පින් කරගන්න පුළුවන්. එතකොට පින්පව් කියලා දෙයක් ඔබට එනවා. කර්මයක් සකස් වෙන්නේ බාහිර පොතක් හම්බුනොත් තමයි. බාහිර ලෝකේ ඇත්ත කරගත්ත කෙනා නිවන් මාගේ ඉන්න කෙනා නෙමෙයි. එයා පෘථග්ජන භූමියේ කෙනෙක්. එහෙමනම් ලෝකෝත්තර භූමිය මිදෙන්නේ බාහිර දේවල් හමු නොවන තැනයි. ඉතින් නිවන් මඟ හඳුනා ගන්න ඕනේ විදිහට බාහිරේ ඇත්ත කරගෙන බාහිරේ දුක එනවා නම් බාහිරේ සැප එනවා නම් එතන තණ්හාව හට ගන්න හේතු වෙනවා. උපාදාන කරගත්ත කියන්නේ බාහිර උපාදාය රූපේ බාහිරෙන් හම්බුණා. ඒතකොට ඒ ගැට ගැහුවා රූපෙට මේ සම්මුති නාමේ රූපෙට ගැට ගැහුවා කියන්නේ බාහිරින් පොත හම්බ වෙනවා. බාහිරින් පොත හම්බ වෙනවා කියන්නේ ඔබ බාහිරේ ඇත්ත වෙලා සත්තුත් ඇත්තරම ඉන්නේ එතනමයි. සත්තුන්ගේ ලෝකේ බාහිර ඇත්ත වෙලා තියෙන්නේ. ඒක නිසා සත්තු හැමතිස්සෙම බාහිරෙන් තමයි සැප දුක් විඳින්නේ. ඒ සත්තුන්ට ඒ නිසාම ඒක තියෙනවා ලෝකයක්. බාහිරේ ඒ නිසා සතා ඒකෙන් දුක් සැප විඳිනවා. ඒක නිසා කර්මයක් සකස් වෙනවා. ඒක නිසාම දුකට වැටෙනවා. දැන් මිනිස්සයාත් බාහිරේ පොතක් තිබුණොත් දෙයක් තියෙනවා. ඒ වුණොත් ඒක පූජා කරන්න පුළුවන්. නැත්නම් ඒකට වටිනාකමක් තියෙනවා. ඒක කැඩුණොත් දුකක් එනවා. නැත්නම් ඒක ඊට වැඩිය හොඳ පොතක් හම්බුනොත් සැපක් එනවා. ඔන්න ඔය විදිහට මේ පොතේ හිත පිහිටවලා ඒක පොතට තියාගත්තොත් ආනේඥාපි සංකාර එනවා. එතකොට කාය සංකාර එනවා, වචී සංකාර එනවා, මනෝ සංකාර එනවා. ඒ වගේම අபிසංකාර පැත්තෙන් ගත්තොත් ඒවා දෙයක් කරගෙන පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනේඥාපි සංකාර එනවා. එතකොට මේ කර්මපතයක් හදලා ඔබ සසර මෙරි මෙරි උපදින දුකට වැටෙන කතාවක් තියෙනවා. ඉතින් මේ සසර දුකට වැටෙන මෙරි මෙරි උපදින කතාවෙන් ඔබ මිදෙන්න ඕන නම් සසර දුකෙන් මිදෙන්න ඕන නම් දුකෙන් මිදෙන්න ඕන නම් ඔබ ලෝකෝත්තර භූමිය හඳුනා ගන්න ඕනේ. එමනම් ලෝකෝත්තර භූමිය කියලා ඔබට හම්බ වෙන්නේ සත්‍ය දකින්න තැනයි. සිතේ සත්‍ය අවබෝධ කරොත් සිතේ සත්‍ය දකින්න තැන බාහිර ලෝකෙන් මිදෙන්නේ. එහෙම වුණොත් ඔබ හේතුඵල ධහම දකිනවා. හේතු නිසා හටගත්ත ප්‍රසාදේ නිසා හටගත්ත ඒ ආයතන නිසා හටගත්ත ලෝකයේ ඔබ දකිනවා. එතකොට මේ ප්‍රසාද නිසා ඇස කන දිව නාසය කියන ඒ සලායතන නිසා හටගත්ත ඒ ප්‍රසාදවත් වුණු ඒ හරහා හැදුණු ලෝකය හඳුනා ගන්නවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ඒ දේ දකිනවා. සත්‍ය දකිනවා. සත්‍ය දකින තැන ඒ නිසා හටගත්තේ සංඥාව ඒ නිසා හටගත්ත විඥාන මිරිඟුව මායාවට නොරැවටි ඔබ ඒ සත්‍ය දකින්න කෙනා බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ.
ඒ පොත කියන එක හිතේ හදාගත්ත උපාදාය රූපේ දකිනවා. ඒ උපාදාය විඳින් හැඳිනින් දැන ගැනීම ඔස්සේ ස්කන්ධය ඔස්සේ හදාගත්ත රූපේ. ඒක රූප සංඥාවක්. ඒක බාහිර දෙයක් නෙමෙයි. ඉතින් ඒ දෙයට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සිතේ හදාගත්ත දේ බාහිර නෙමෙයි කියන අවබෝධය ඇති වෙලා යථාභූත ඥාණයෙන් දැකලා ඒ යෝනිසෝ මනසිකාරයෙන් මේ නුවණින් සිහියයි පිහිටවලා මේ එනේන සිත දකිමින් මිදිමින් යන ගමන තුළ ඔහු ලෝකෙන් මිදෙනවා. බාහිර ලෝකෙන් මිදෙනවා. අන්න ඔහු අතුලෙනුත් මිදලා නාමනුත් මිදලා රූපෙනුත් මිදුණු තැනයි නිවන් මඟ හමු වෙන්නේ.